සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත් වන්නට. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමව මෙලව පරලොව උභයාර්ථ සිද්ධියත් අනන්ත සසර විපතින් මිදෙන මගත් හෙළිපෙහෙළි කරනු ලබන සද්ධර්ම සාගර සදහම් කතිකාව මේ හෝරාවක කාලය පුරාවට ආරම්භ කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ පින්වත් හැම දෙනා වෙනුවෙන්ම ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වය දනු ලබන්නේ අංක 173 සී මාලිගා ගොඩැල්ල මුල්ලේරියාව ලිපිනෙහි පදිංචි මංගලිකා සිල්වා මෑණියන් ඇතුළු පවුලේ සියලු ඥාතිහිතයිශී පිරිස විසිනුයි. අද දවසේ සදහම් කතිකාව ආරම්භ කරන්නට අපගේ පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පින්වත් හැම දෙනා වෙනුවෙන් ආරාධනා කොට සිටිනවා. සුපින්වත් ඔබ හැමට උතුම් තුනුරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, වීසස් සතවර්ෂාධික කාලයක් දීර්ඝායුශ්‍රී සම්පත් ලබත්වා කියලා පළමුවෙන්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන මෙහෙයවන පූජනීය විචිත්‍ර ධර්ම කතික දෙල්වල සරණ සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද සද්ධර්ම සාගරය වැඩසටහනෙහි දායකත්වය දරමින් කටයුතු කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනෙහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංගරුවනටත් ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව කටයුතු කරනු ලබන සදැහැති සත්පුරුෂයන් පිරිසක්. 173 සී මාලිගා ගොඩැල්ල මුල්ලේරියාව ලිපිනයෙහි පදිංචි මංගලිකා සිල්වා මහත්මිය ප්‍රධාන පවුලේ ඥාති පිරිසයි දායකත්වය. මංගලිකා සිල්වා මහත්මියත් ඒ පවුලේ ඥාති පිරිසත් බොහෝම සතුටටපත් වෙන්න. අද තමන්ගේ ජීවිතයට ධර්මය එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි, තව ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිතවලට ධර්මය ලබා දීම සඳහා දායකත්වය දරනවා. මහේසාක්‍ය කුසලයක් ජීවිතයට එකතු වෙන දවස. තුන් ලෝක ධාතුව තුලම ධර්මයට වඩා වටින තවත් වස්තුවක් නැහැ. ඒ නිසා ලෝකයේ තියෙන වටිනාම වස්තුව ධර්මය. කෙනෙකුට ධර්මය ලබා දෙන්න පුළුවන් නම්, දන් දෙන්න පුළුවන් නම්, ඒ තමයි උතුම්ම දානය. ඔබ කරන්නේ අද ඒ මහා පින්කම. ඉතින් මේ පින ඔබට මෙලොව ජීවිතය වාසනාවන්ත වෙන්නට උපකාර වේවා. පරලොව සුගති සැප ලබන්නට උපකාර වේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා නිවනින් සැනසෙන්නට පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ඊළඟට අද අපේ ධර්ම දේශනාවට අවධානය යොමු කරන්න. මේ වැඩසටහන සද්ධර්ම සාගරය. සද්ධර්ම සාගරය කියලා කියන්නේ ධම්මපදයට ලියලා තියෙන විස්තර ඇති පොතක්. විශාල පොතක් පිටු 3000ක් විතර තියෙනවා සද්ධර්ම සාගරය කියන ග්‍රන්ථය තුල. ලංකා ඉතිහාසය ලියලා තියෙන සිංහල භාෂාවෙන් ලියලා තියෙන ලොකුම බණ පොත. ඉතින් ගොඩාක් ලොකු හන්දා පොඩි පොඩි පොත්වලට තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. නැත්නම් පිටු 3000ක් කිව්වම අතේ තියාගෙන ඉන්නත් බැරි තරම් බර විශාල පොතක්නේ. ඉතින් අද අපිට තියෙන විස්තර තියෙන්නේ අපිට කතාවක් විදිහට මේ ගිය තෙරුන් වහන්සේගේ කතාව. බුදුරජාණන් වහන්සේට එක එක කාලවල තථාගතයන් වහන්සේට එක එක කාලවල එක එක උපස්ථායක ස්වාමින් වහන්සේලා වැඩ සිටියා. ඔය පස්සේ කාලෙකදී තමයි ආනන්ද ස්වාමින් වහන්සේ අග්‍ර උපස්ථායක බවට පත් වුණේ. ඊට පෙර ස්වාමින් වහන්සේලා කීප නමක්ම වරින් වර වැඩ සිටියා. ඉතින් තථාගතයන් වහන්සේ වාලිකා පර්වතයේ කරවන ලද මහා විහාරේ වැඩ සිටින කාලයේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයට වැඩ සිටියේ මේ ගිය කියන ස්වාමින් වහන්සේ තමයි උපස්ථායක විදිහට වැඩ සිටියේ. ඉතින් ওই මේගිය කියන ස්වාමින් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා ප්‍රකාශ කළා, ස්වාමීනි මම ජන්තුගාමයට අද වැඩම කරන්නට කැමතියි. අවසර ලබා දෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා, හොඳයි මේගිය එහෙනම් ජන්තුගාමයට වැඩම කරන්න. ඉතින් මේගිය තෙරුන් වහන්සේ සිවුර පොරවල පාත්‍රය අරගෙන ජන්තුගාමයට වැඩම කළා. වැඩම කරලා ඉතින් ඒ කාලේ ස්වාමින් වහන්සේලා ගියක් ගානේ පිණ්ඩපාතේ ගිහිල්ලානේ ජීවත් වෙන්නේ. පිණ්ඩපාතේ වැඩියා. ඉතින් පිණ්ඩපාතේ වැඩම කරලා හිටන් උන්වහන්සේ හවස් කාලේ කිමිකාලා කියලා ගංගාවක් තියෙනවා. ඔය ගංගාවේ ඉවුරට වැඩම කළා. කිමිකාලා කියන ගංගාව. ඔය ඉන්දියාවේ තියෙන ගංගා මේ අපේ ගංගා වගේ නෙමෙයි. මහ විශාල ගංගාවල්. සමහර ගංගාවල් කිලෝමීටර 2ක් පළලයි. ඔය ගංගා කියන ගඟක් ගැන අපි අහලා තියෙනවනේ. ඒක කිලෝමීටර 7ක් විතර පළලයි. එක තැනක ගංගා ගඟට පාලමක් හදලා තියෙනවා. ඒ පාලම කිලෝමීටර 7මාරක් දිගයි. ඒ පාලමට නමකුත් දාලා තියෙනවා මහත්මා ගාන්ධි සේතු කියලා. බණ්ඩතර කොච්චර විශාල ගංගාවක්ද කියලා. ගංගා කියන ගඟ කිලෝමීටර 7ක් පළලයි කියලා කිව්වහම ඒ රටේ තියෙන ගංගාවල් එක්ක ගත්තාම මේ අපේ මහවැලි කැලණි කළුවලවේ කියන ගංගාවල් පුංචි ඇල පාරවල් වගේ පොටි ඒවා. ඉතින් ඒක හන්දා මේ කිමිකායේ සමහර ගංගාවල ගංගා ගඟේ හැම නැව් ගමන් කරනවා. ඉතින් කොහොම හරි මේ කිමිකාලා කියන ගංගා ඉවුරට වැඩම කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේ දැන් අර තමන්ගේ මස් කෙන්ඩ රිදෙනවා. කෙන්ඩා කියලා කියන්නේ මේ මොනවද කියලා දන්නවනේ. අපේ මේ කකුල් දෙකේ දනිස්සෙන් පහළ කොටසට තමයි කියන්නේ කෙන්ඩා කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මේ දනිස්සෙන් පහළ කකුලේ පිටුපසට වෙන්න තියෙනවා නිකන් ඔහොම මස් පිඬුවක් තියෙනවා කකුලේ. ඒක හරියට අපි අර ඉඹුල් කිරිබත් දැකලා තියෙනවනේ. අර ඉස්සර කොළ පොතක තියලා අඹරලා හදන්නේ ඉඹුල් කිරිබත්. ඉඹුල් කිරිබත් ගෙඩියක් අරගෙන
කෝටු කෑලි දෙකකට බැන්දා වගේ. මොකද මේ දනිස්සෙන් පහළ ඇටකෝටු දෙකක් තියෙනවනේ. ඒ කෝටු කෑලි දෙකකට බැන්දා වගේ තමයි කෙන්ඩා මස් පිඬුව තියෙන්නේ. බැඳලා රෙදි කෑල්ලකින් වහලා දැම්මා වගේ හැමකින් වෙහිලා තියෙන්නේ. ඉතින් මේ කෙන්ඩා මස් පිඬු රිදෙනවා මේ ස්වාමින් වහන්සේගේ. පාගමනින්නේ වැඩම කරන්නේ ඒක නිසා. ඊට පස්සේ මේ කෙන්ඩා මස් පිඬු රිදෙන හන්දා ඔබ මොබ ඇවිදිනවා එහෙට මෙහෙට හිමින් ගමන් කරනවා. අර මේ කෙන්ඩා මස් පිඬු කැක්කුම අඩු වෙන ක්‍රමයක් එක. ගමනක් ගිහිල්ලා ආපු කෙනෙක් ඊට පස්සේ පොඩ්ඩක් හිමින් සැරේ එහෙට මෙහෙට ඇවිදිනකොට කෙන්ඩා මස් පිඬු වල කැක්කුම අඩු වෙනවා. නැත්තම් ආපු හැටින් වාඩි වෙලා හිටියොත් එහෙම ඕක පැය ගණනක් හරි පහුවදා වෙනකන් හරි නැත්තම් රැයට අමාරු වෙනවා. අපහසු වෙන එක පාරට මැදට ගියොත් පුටුවට ගියොත් එහෙම. වාඩි වුණොත් එහෙම. ඉතින් මුන්නහස් ඔබ මොබ ඇවිදිමින් අර මේ විඩාව සංසිඳුවා ගන්නවා මේ කෙන්ඩා මස් පිඬු වල තියෙන කැක්කුම මේ ගංගා වයින්ට වැඩම කරලා. එහෙම ඇවිදිනකොට උන්වහන්සේ දැක්ක ලස්සන අඹ උයනක් තියෙනවා මේ ගංගායිනේ. අඹ උයනක්. ඒ කියන්නේ ලස්සන උද්‍යානයක් විදිහට අඹ ගස් ලස්සනට වවලා තියෙන අඹ උයනක්. හැබැයි ඒ අඹ උයනේ අර මිනිස්සු සැරිසරන තැනක් නෙවෙයි, නිකන් අඹ වත්තක් වගේ එකක්. ඉතින් මේ ස්වාමින් වහන්සේ හිතුවා මේ ගංගාව නම් හරීම ලස්සනයි. ඊළඟ සුදු පාට ලස්සන වැලි තලාවල් තියෙනවා. ඊළඟට මේ අඹ උයන තියෙන ඊටාම මනරම් අඹ උයනක්. අම්මව්පියන් අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා නිවන් දකින්න ඕනි කියලා මහාන වෙච්ච කෙනෙකුට බණ භාවනා කරගන්නවා නම් හොඳම තැන තමයි මේ නිදහස් අඹ වනය කියලා උන්වහන්සේට හිතුණා. දැන් නම් හිතෙන්නේ කොහොම හරි කොළඹ කිට්ටුවෙන් පන්සලක් හදාගන්න ඕනි කියලානේ. ගම්වල හිටියාම දායක එහෙම අඩුයි දුප්පත් මේ මිනිස්සු. එහෙමනේ සාමාන්‍යයෙන් දැනට කල්පනා කරන්නේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා එහෙම නෙවෙයි, නගරයට එන්න නෙවෙයි, ගමට එන්නත් නෙවෙයි. නගරයෙන් ගමට, ගමෙන් වනයට යන මානසිකත්වයක් තිබ්බේ. අර නිස්සරණ අධ්‍යාසයෙන් නිවන් පතාගෙනම මහාන වෙච්ච මහෝත්තමයන් වහන්සේලා. වෙන පුද්ගලික ලාභ ලෝභ අදහස් තිබුණේ නැති මහේසාක්‍ය උතුමන් වහන්සේලා. ඉතින් මුන්වහන්සේ හිතන මේ නිවන් පතාගෙන මහාන වෙච්ච කෙනෙකුට මේ තමයි සුදුසුම තැන කියලා මේ ගිය ස්වාමින් වහන්සේට හිතුණා. ඉතලා හිටන් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කිව්වා ස්වාමීනි මම ජන්තුගාමේ පිණ්ඩපාතේ වැඩලා ඊළඟට කිමිකාලා කියන ගංගාව ළඟට ගියා. ඒ ගංගායිනේ ඇවිදිමින් ඉන්නකොට මම දැක්ක ලස්සනම ලස්සන අඹ වනයක් තියෙනවා. මට හිතුණා මේ සසර දුකින් නිදහස් වෙන්න කැමති කෙනෙකුට නම් භාවනා කරන්න තියෙන සුදුසුම තැන. බුදුරජාණන් වහන්සේ අවසර ලබා දෙන්න මට ඒ වනාන්තරයට, ඒ අඹ වනයට යන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා මේ ගිය මමයි ඔබ වහන්සේයි විතරයි දැනට මේ විහාරස්ථානේ වැඩ සිටින්නේ. කවුරුවත්ම නෑ වෙන. වැඩම කරන්න ඕනි නම් කවුරු හරි එනකන් ඉන්න කියලා කිව්වා. මම තනියෙන් ඉන්නේ නැත්තම් උණු වතුර ටිකක් පිළියෙල කරගන්න කෙනෙක් නෑ. උන්වහන්සේට බෙහෙතක් හේතක් හදාගන්න කෙනෙක් නෑ. මම තනියෙන් මේ ගිය. ඉතින් මේ ගිය තෙරුන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ නම් කරගන්න ඕනි හැම දෙයක්ම කරපු කෙනෙක්. කෙලෙස් නැති කරලා, ගුණ පිළිවෙත් පුරලා අවසන් කරලා. මම එහෙම නෑ, මට තාම කෙලෙස් තියෙනවා. මට නිවන් දකින්න කරන්න ගොඩක් දේවල් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ කියලා කිව්වා. ඒක නිසා මම යන්න අර කිමිකාලා ගංගායිනේ තියෙන අඹ වනයේට යනවා. අවසර දෙන්න. ඉතින් බුදුරජාණන් දෙවෙනි වතාවටත් කිව්වා මේ ගිය
දෙවැන්නෙක් කෙනකන් ඉන්න. තව කෙනෙක් කෙනකන් ඉන්න. ඉවසීමෙන් ඉන්න. ඊට පස්සේ වැඩම කරන්න. ආයෙමත් කිව්වා තථාගතයන් වහන්සේට නම් ප්‍රශ්නයක් නෑ. ඔබ වහන්සේ ඉතින් කෙලෙස් නැති කරලා ඉන්නේ. මට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකාන්ත මම යනවාමයි කිමිකාලා ගඟ ළඟට. අර වනාන්තරයට අවසර දෙන්න. තුන්වෙනි වතාවෙත් කිව්වා ඉන්න කියලා කවුරු හරි එනකන්. උන්වහන්සේ කිව්වා බෑ මට යන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් මේ ගිය වැඩම කරන්න. මොනවා කරන්නද කියලා ඇහුවා. සසර දුකින් නිදහස් වෙන්න ඕනි, භාවනා කරගන්න ඕනි කියලා කියනවා නම් මම මොකක් කියන්නද මේ ගිය එහෙම කියනකොට නවත්තන්නත් බෑනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ගිය ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පාත්‍ර සිවුරු අරගෙන වැඩම කළා මේ කිමිකාලා කියන ගඟ සමීපයේ පිහිටලා තියෙන අර අඹ වනයට වැඩම කරන්නට යෙදුන මේ ගිය කියන ස්වාමින් වහන්සේ අඹ වනයට වැඩම කළා. ඉතින් වැඩම කළා විතරයි ඒ අඹ වනේ උන්වහන්සේ අඹ වනේ වැඩම කළා. වැඩම කළාට පස්සේ උන්වහන්සේට කෙලෙස් එන්නට පටන් ගත්තා. හිතට එන්න පටන් ගත්ත අකුසල විතරක. අකුසල විතරක කියන්නේ එකක් තමයි කාම විතරක. කාම විතරක කියන්නේ මොකක්ද කියලා අලුතෙන් කියන්න ඕනේ නෑනේ. විතරක කියන්නේ සිතුවිලි වලට. කාම විතරක කියලා කියන්නේ කාම සිතුවිලි එන්න පටන් ගත්තා. කාමය කියලා කියන්නේ ආසාවට, තණ්හාවට, ආදරය, ආලය, ප්‍රේමය, සෙනෙහස, බැඳීම ඔය එක එක නම් වලින් හඳුන්වන්නේ මේ කාමයමයි. තණ්හාව කියලා කියන්නේත් එයයි. ඉතින් කාම විතරක එන්නට පටන් ගත්තා. කෙලෙස් විතරක එන්නට පටන් ගත්තා. ඊළඟට සමහර වෙලාවට ව්‍යාපාද විතරක එනවා. ව්‍යාපාද විතරක කියන්නේ තරහ සිතුවිලි. තරහ එන්න පටන් ගත්තා. තරහ සිතුවිලි. තනියෙන් ඉන්නකොට සමහර අයට තරහ යනවනේ. එක දේවල් මතක් වෙනවනේ එක ඒවා. තරහ සිතුවිලි එන්නට පටන් ගත්තා. ඊළඟට විහිංසා විතරක උපදින්නට පටන් ගත්තා. විහිංසා විතරක ගැන අනුන්ට හිංසා කරන, පීඩා කරන අදහස් ඇති වෙන්න පටන් ගත්ත මේ ස්වාමින් වහන්සේට. එහෙම පටන් ගත්තට පස්සේ එහෙම පටන් ගත්තා. මොකද මේ පටන් ගන්න මේම කෙලෙස් ඇති වෙන්නට හේතුව මේ ගිය ස්වාමින් වහන්සේ මීට ආත්ම 500ක් මීට පෙර ආත්ම 500ක් එක දිගට රජ කෙනෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ රජතුමාගේ අඹ වනයේ විදිහට තිබිලා තියෙන අඹ වනයේ තිබිලා තියෙනෙත් මෙතනමයි. ඉතින් ඒ අඹ වනයේ රජවරුන්ට ඉන්නවනේ අන්තපුරයක් තියෙනවනේ. අන්තපුරයක් කියලා කියන්නේ භාර්යාව ගොඩක් ඉන්නව රජවරුන්ට. අන්තපුරයක්. දැනුත් අන්තපුර තියෙන රජවරු ඉන්නවා. අප්‍රිකානු ජාතික එක රජ කෙනෙක් ඉන්නවා. ඒ රජතුමාට දැනට ඉන්නවා භාර්යාවෝ 30000ක්. දැනට එතුමාට භාර්යාවෝ 30000ක් දැනට ඉන්නවා. අවුරුද්දට 1000ක් බඳව ගන්නවා. දැන් රාජ්‍ය කාලේ අවුරුදු 30ක් වෙලා තියෙන නිසා 30000ක් බඳවගෙන තියෙනවා දැනට අන්තපුරයට. අන්න ඒ වගේ අන්තපුරයක් තියෙනවා. ඒ අන්තපුර ස්ත්‍රීන් සමග කතා බහ කරමින් ඒ අය නටනවා, ගයනවා, වයනවා, මේවා බලමින් විනෝදෙන් කෙලෙස් ඇතුව කල් ගත කරලා තියෙන ඔබ ඒ මේ ගිය තෙරුන් වහන්සේ මේ අඹ වනයේ තියෙන ප්‍රදේශය. ඒ නිසා තමයි මේ කාම විතරකෙන්ද පටන් ගත්තේ. සංසාරේ කෙලෙස් පුරුදු කරපු තැන්වලට ගිහාම අපිට අර සසර පුරුද්දට ඒ කෙලෙස් අපි දන්නේ මේ සංසාරේ මෙතන කෙලෙස් පුරුදු කළා කියලා. නමුත් සසර පුරුද්දට එතනට ගිහාම අපිට කෙලෙස් වැඩි වෙන්න පටන් ගන්නවා හිත තුල. සමහර තැන් තියෙනවනේ එහෙම. සමහර තැන් වලට ගිහාම
මේ හොඳට තිබිච්ච හිත තුළ කෙලෙස් වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට ව්‍යාපාද විතරකෙන්න පටන් ගත්තයි. රජතුමාට හොරු අල්ලගෙන ඉන්නේ රජතුමා ඉන්න තැනටමනේ. අඹ වනයේට එනවනේ හොරු අල්ලගෙන. හොරු අල්ලගෙන ඇවිල්ලා ස්වාමීනි මේ හොරෙක් මූට දඬුවම් පමුණුවන්න. අන්න ව්‍යාපාද විතරකෙන්න පටන් ගත්තා. තරහ එනවනේ එතකොට රජතුමාට. ඊළඟ රජතුමා කියන අතපය කපන්න, කසයෙන් තලන්න, නියපොතු ගලවන්න, දත් ගලවන්න, උල තියන්න ඔය විදිහට හිංසා පීඩා කරන්න උපදෙස් දෙනවා. ඉතින් ඒවත් එක්ක විහිංසා විතරකනුන්ට හිංසා පීඩා කරන සිතුවිලිත් එන්නට පටන් ගත්තා. ඉතින් මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මම ගිහිගෙන් නික්ම මේ ශාසනය පැවිදි වුණේ ඊටාම සද්ධාවෙන් යුතුවයි. එසේ වුණත් මට අකුසල විතරක හිතට එනවා. දැන් මට මහානකම කරන්නට පුළුවන් කමක් නැහැ. තථාගතයන් වහන්සේ බොහෝම දුර දකින්න කෙනෙක්, දුර පෙනෙන කෙනෙක්. ඒ නිසාම තමයි උන්වහන්සේ මගේ මේ ගමන වැළැක්ුවේ. මේ ගිය තව ටිකක් ඉන්න. කවුරු හරි එනකන් ඉන්න උපස්ථාන කරන්න. ඊට පස්සේ වඩින්න කියලා. ඒ කියන්නේ නවත්තන්නනේ හැදුවේ ගමන. සමහර අය අපි ගමන නවත්තන්නේ නෙමෙයි එකපාරට එපා කියන්නේ එපා ගුවම තරහ යනවනේ. එහෙම කියන්නේ නැතුව වෙන හේතුවක් කියනවා. මෙන්න මේක නිසා ටික දවසක් අපි පරක්කු කරමු නේද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගමන නැවැත්තුවෙත් මේක උන්වහන්සේ දැකලමයි කියලා මේ ගිය ස්වාමින් වහන්සේට මතක් වුණා. මතක් වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින තැනට ආපහු වැඩම කළා. වැඩම කළා කිව්වා බුදුරජාණන් වහන්සේ මට එතනට ගියා විතරයි පුදුම විදිහට කෙලෙස් සිතුවිලි එන්න පටන් ගත්තා. කාම විතරක ගඟක් ගලනවා වගේ හිතට ගලාගෙන එනවා. ව්‍යාපාද විතරක වලින් හිත දැවෙනවා, පිච්චෙනවා. අනුන්ට හිංසා පීඩා කරන අදහස් පවා හිතට එනවා ස්වාමීනි කියලා ප්‍රකාශ කළා. ඉතින් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ගිය තෙරුන් වහන්සේට මේ ගිය තෙරුන් වහන්සේට දේශනා කළා මේ ගිය මේ තමයි හිතේ හැටි. මේ තමයි හිතේ තියෙන ස්වභාවය. ඉතින් හිතේ ස්වභාවය පැහැදිලි කරන්න උන්වහන්සේ ගාථා දෙකක් දේශනා කරන්නට යෙදුන හිතේ ස්වභාවය පැහැදිලි කරලා දෙන්නට. ඒ ගාථා දෙකෙන් පළවෙනි ගාථාව තමයි පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං උජුං කරෝති මේ ධාවි උසුකාරෝව තේජනං. බොහෝම ලස්සන අර්ථයක් තියෙන ගාථාවක්. පන්දනං චපලං චිත්තං. පන්දනං චපලං චිත්තං කියලා කියන්නේ පන්දනං කියලා කියන්නේ සැලෙනවා කියන එක. සැලෙනවා කියන්නේ සැලවෙනවා කියන එක. චපලං. චපලං කියන්නේ චපලයි. චපලයි කියන්නේ අස්ථීරයි කියන එක. අන්න බලන්න හිතේ ස්වභාවය. පන්දනං චපලං චිත්තං. සැලෙන නැත්තම් සෙලවෙන අස්ථීර වූ සිතක්. අපේ හිතේ ස්වභාවය සැලෙනවා. සැලෙනවා කියන්නේ සෙලවෙනවා. සෙලවෙනවා කියලා කියන්නේ මොකද්ද? එක අරමුණක තියෙන්නේ නැතුව එක එක අරමුණු වලට වහා දුවනවා. තමයි හිතේ හැටි. දැන් බලන්න කවුරු හරි දකිනවා. දැක්කට පස්සේ අපි දකින්න සමහරට මූණ කියලා හිතමු, කොළුව කියලා හිතමු, නලල කියලා හිතමු. ඒ නලල දැක්කොත් නලලෙම අපේ හිත තියෙන්නේ නැහනේ. අපි S2 දිහා බලනවා, නහය කොහොමද බලනවා, මූණ බලනවා, කන් දෙක බලනවා, කෙස් බලනවා, බෙල්ල බලනවා, ඇඟ බලනවා. අර පන්දනං කිව්වේ එක එක අරමුණු වලට හිත එහෙට මෙහෙට අරගෙන ගිහින් බලනවා. එයාසේ තව කෙනෙක් ඉන්නවා දැක්කොත් එයා දිහත් බලනවා. තව කෙනෙක් දැක්කොත් එයා දිහත් බලනවා. පන්දනං කිව්වේ ඒක. රූපය බලනකොට ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දය අහනවා ඊළඟට. සුවඳ දැනුනොත් ඒකටත් අවධානය යොමු වෙනවා.
ගඳක් ආවත් ඒකටත් අවධානය යොමු වෙනවා. රසයක් දැනුනොත් ඒ අතරේ රසයටත් අවධානය යොමු වෙනවා. වාතර ස්පර්ශයක් දැනුනොත් ස්පර්ශයට අවධානය යොමු වෙනවා. හිතට වෙන සිතුවිලි එනවා. අන්න එක අරමුණක තියෙන්නේ නෑ. එක අරමුණු වලට ගමන් කරනවා. එක අරමුණු වලට ගමන් කරන ස්වභාවයට තමයි මේ සැලෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේ කොඩියක් හෙල්ලෙනවා වගේ හෙල්ලෙනවා කියලා නෙමෙයි. එහෙම හෙල්ලෙන කතාවක් නෙමෙයි මේ සැලෙනවා කියලා කිව්වට. මෙතෙන්දී සැලෙනවා කියන එකෙන් අදහස් කළේ ඒ අරමුණක පිහිටා සිටින්නේ නැතුව එක අරමුණු වලට ගමන් කරන ස්වභාවය හිත තුල තියෙනවා කියලා කියන්න. බලන්න අපේ හිත එහෙමනේ. ඒ අරමුණක තියෙන්නේ නැහැ මේ බණ අහගෙන ඉන්න වෙලාවෙ වුණත් එකම අරමුණක හිත තියෙනවද? නෑ. හාල් මිටි තිබ්බා වගේ ඉඳගෙන හිටියට හිත එක තැනක තියෙන්නේ හිත එක තැන් වලට ගමන් කරන එක තමයි අපේ හිතේ තියෙන ස්වභාවය. ඒකයි පන්දනං කියන වචනෙන් අදහස් කළේ. ඊළඟට කිව්වා චපලං කියලා. චපලං කියලා කියන්නේ අස්ථීරයි කියන එක. චපලයි. චපල කියන්නේ අස්ථීර වූ කියන එකයි. අස්ථීරයි කියලා කියන්නේ මෙන්න මේ වගේ උදාහරණයක් දක්වලා තියෙනවා. ගමක දරුවෙක් ඉන්නවා. ගමක දරුවෙක් කියන්නේ මේ සාමාන්‍ය ළමෙක් කියන එකයි. ගමක දරුවෙක් ඉන්නවා. ඉතින් ඒ ගමක දරුවා එක ඉරියව්වක ඉන්න අසමර්ථයි. පුරුදු කළොත් ළමෙකුට එක විදිහට ඉන්න පුළුවන්. පුරුදු කරනවනේ සමහර වෙලාවට සමහර ආයතනවල එහෙම පුරුදු කරනවනේ මේ ආයතන මෙන්න මෙහෙම වාඩි වෙලා ඉන්න ඕනේ මේ වෙලාවේ. එතකොට ඒ ළමයා පිළිමි තිබ්බා වගේ ලස්සනට ඉන්නවා. එහෙම නැත්තම් එක විදිහකට සාමාන්‍ය ළමෙකුට එක විදිහකට ඉන්න බෑනේ පොඩි ළමෙකුට. ගමක දරුවෙකුට පොඩි ළමෙකුට ගමක කිව්වට නගරේ ළමෙකුටත් එහෙම තමයි. ඉතින් එක විදිහකට ඉන්න බෑ. අන්න ඒ වගේ එක අරමුණක පිහිටා සිටින්න බෑ හිතට. ළමෙකුට එක විදිහකට ඉන්න බෑ වගේ හිතටත් එහෙමයි. හිතටත් එක අරමුණක පිහිටා සිටින්න බැරුව අර ඉස්සෙල්ලා කිව්වා වගේ එක අරමුණු වලට ගමන් කරනවා වගේ මේත් එක අරමුණු වලට දුවනවා. එකම තේරුම වචන දෙකේම තියෙන්නේ. එක අරමුණක එක විදිහට ඉන්නේ නැහැ කියන එක තමයි මේ පන්දනං චපලං කියන වචන දෙකකින්මත් කියන්නේ. ඉතින් ඒකයි අස්ථීරයි කියලා කියන්නේ චපලයි කියලා කිව්වේ ඒ නිසයි මේ හිතට. පන්දනං චපලං ඊළඟට දේශනා කළා චිත්තං. සිත තමයි ඒ. සිත කියලා පන්දනං චපලං චිත්තං සැලෙන චපල වූ දෙයකේ සිත. සිත කියලා කියන්නේ මොකද්ද කියලා ඊළඟට විස්තර කරලා දෙනවා මොකද්ද හිත කියලා කියන්නේ කියලා. හිත කියලා කියන්නේ කැටියෙන්ම කිව්වොත් එහෙම අපේ ජීවිතයේ තියෙන ස්කන්ධ පංචකයක්. කවුරුත් දන්නවනේ. රූප, වේදනා, ඊළඟට සංඥා, සංකාර, විඥාන. ඉතින් මේ ස්කන්ධ පංචකයෙන් එකක් තමයි සිත කියලා කියන්නේ. ඊළඟට ස්කන්ධ පංචකයේ තිබෙන ප්‍රධානම එක සිත. අනික් ඒවා නෙවෙයි ප්‍රධාන. ප්‍රධාන තමයි සිත. සිත කියන එක නැත්තම් අනිත් ස්කන්ධ එකක්වත් හටගන්නේවත් නැහැ. දැන් බලන්න ඉපදෙන්නෙත් හිතකින්නේ විඥාන ප්‍රතිසන්දි විඥානයනේ. ප්‍රතිසන්දි විඥානය නිසානේ ඉතින් ඒතර විඥානයනේ හිත කියන්නේ. ඒ නිසානේ ඉතින් රූප වේදනා සංඥා සංකාර හට අරගෙන තියෙන ඉපදිච්ච කෙනා තුළ. එනම් ප්‍රධානම ස්කන්ධ පංචකේ ප්‍රධානම එක තමයි හිත. ඊළඟට රූපය තියෙනවනේ අපේ. මේ රූපය ක්‍රියාවේ යොදවන්නේ සිත විසින්. නැත්තම් මේ රූපයට තනියම ඇවිදින්න බෑ, තනියම බලන්න බෑ, තනියම අහන්න බෑ, තනියම ගඳ සුවඳ දැනගන්න බෑ, තනියම රස විඳින්න බෑ, තනියම ස්පර්ශ ලබන්න බෑ. මේ රූපය සම්පූර්ණයෙන්ම ක්‍රියාවෙහි යොදවීම කරන්නේ මෙන්න මේ හිත විසින්. හරියට රූපය බෝට්ටුවකට උපමා කළොත් එහෙම, ඔරුවකට උපමා කළොත් එහෙම, මේ සිත කියන
මේ ඔරුවේ ඉන්න ඔරුව පදින කෙනා සිත වගේ තමයි. ඔරුව පදින්න ඕනිනි කවුරු හරි. අන්න ඒ වගේ තමයි වාහනයකට උපමා කළොත් රූපය එහි රියදුරු වගේ තමයි හිත. රියදුරා තමයි සිත. සිත විසින් තමයි මේ රූපේ නැමැති වාහනේ හිට මෙහෙට අරගෙන යන්නේ, ක්‍රියාත්මක කරවන්නේ, මේ කටයුතු ටික කරන්නේ. ඉතින් අන්න ඒක නිසා හිත ප්‍රධානයි. ඊළඟට සිතට කියන නම් ගොඩක් තියෙනවා. මනින්ද්‍රිය කියලා කියනවා සිතට. මනායතනය කියලා කියනවා සිතට. විඥානය කියලත් කියනවා. හදය, හෘදය කියලත් කියනවා හිතට. හදවත. කතාවටත් කියන්නේ හදවතට අවංක වෙන්න ඕනි කියලා කියන්නේ. හදවතට අවංක වෙන්න ඕනි කියන එකෙන් අදහස් කරන්නේ හිතට අවංකව වැඩ කරන්න ඕනි කියන එක. හදවත කියන වචනේ හදවතටත් කියනවා. හදවතට අමතරව සිතටත් කියනවා හදය කියන නම. ඊළඟට චේත කියන නමකුත් භාවිතා කරනවා හිතට. චේත. චේත කියලා කියන්නේ හිතන තැනැත්තා කියන තේරුම තියෙන වචනයක්. මෙන්න මේ නම් වලින් අපේ මේ හිත හඳුන්වනු ලබනවා. ඊළඟට පැහැදිලි කරලා දෙනවා මේ සිත කියන වචනයේ තේරුම මොකක්ද කියලා. මේ පොත්වල ඉතින් මෙයා පොඩි දේ පවා ගොඩාක් විස්තර කරනවා. අර නිකම්ම කතාව කිව්වා, ගාථාව කිව්වා, තේරුම කිව්වා. එතනින් ඉවර කරන්නේ නැහැ. ඉතින් මේ වචනයක් ගාන ඉතින් විස්තර ටිකක් දීර්ඝ කරමින්, පැහැදිලි කරමින් විස්තර කළා දෙනවා. ඊළඟට කියනවා සිත කියන වචනයේ තේරුම මොකක්ද කියලා. ඒක බොහොම ලස්සනට කියනවා මෙහෙම. ආරම්මනං චින්තේති චිත්තං. ආරම්මනං චින්තේති චිත්තං කියලා කියන්නේ අරමුණු සිතන නිසා තමයි සිත කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. සිත කියන වචනේ තේරුම තමයි අරමුණු සිතන ස්වභාවය. අරමුණු හිතන නිසා තමයි හිත. අරමුණු හිතනවා කියලා කියන්නේ අරමුණු කියන්නේ මොනවද? රූප, ඒ කියන්නේ ඇහැට පේන රූප, ශබ්ද, කනට ඇහෙන්නේ, ගන්ධ, ගන්ධ කිව්වහම ගන්ධ සුවඳ දෙකම නාසයට දෙන්න. රස, රස කියන්නේ දිවට සම්බන්ධයිනේ. පොට්ටබ්බ, පොට්ටබ්බ කියන්නේ ස්පර්ශය. ස්පර්ශ කියන්නේ කයට. ධර්ම, ධර්ම කියන්නේ සිතුවිලි. මෙන්න මේ හයට තමයි අපි අරමුණු කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. මෙන්න මේ අරමුණු සිතන නිසා කියනවා සිත කියලා. මේ අරමුණු ගැන හිතන්නේ කවුද? එයා තමයි සිත. අන්න රූප ගැන හිතන්නේ සිත. ශබ්දයක් ඇහුණා, මේ ශබ්දේ හරි ලස්සනයි. මොනවා හරි හිතනවනේ. හරි සුමුදුයි, හරි ගොරෝසුයි. ඒ ඔක්කොම හිතන්නේ හිත. අරමුණු හිතන නිසා තමයි සිත කියලා කියන්නේ. ඊළඟට කියනවා සිත, මේ සිත ගත්තහම චින්තන මත්තං චිත්තං කියලා තවත් කියනවා. චින්තන මත්තං චිත්තං තව තේරුමක්. සිතීම් මාත්‍රයම සිතයි. ඒ කියන්නේ මොකද්ද? සිතීම් මාත්‍රයම සිතයි කිව්වේ මේ හිතීමම තමයි හිත කියලා කියන්නේ, වෙන දෙයක් නෙවෙයි. අය අලුතෙන් කියන්න දෙයක් නැහැ හිත කියන්නේ මොකද්ද කියලා. සිත කියලා කියන්නේ හිතීමම හඳුන්වන වචනයක්. නැත්තම් හිතන එකටම තමයි හිත කියලා කියන්නේ. ඒක අපි ඕනි කෙනෙකුට තේරෙනවනේ. හිත කියලා කියන්නේ හිතන එකට කියන නමක්නේ. හිතන්නේ යමකින්ද ඒක තමයි හිත කියලා මේකේ බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. ඊළඟට කියන විචිත්ත කරණා චිත්තං. විසිතුරු කරන බැවින් සිත නම්බේ. විසිතුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? ලස්සන කරනවා. ලස්සන කරන්නේ කවුද? සිත. බලන්න ලස්සන කරන හැටි හිතෙන් කොලයක් ගන්නවා. ඉරි කෑලි ටිකක් අඳිනවා. එහෙන් මෙහෙන් එක එක විදිහට අඳිනවා.
අන්තිම පාට වර්ග අරගෙන පාට කළාම ලස්සන චිත්‍රයක්. ඒක මොකද්ද කවුද මේ කරන්නේ? සිතින් තමයි ලස්සන කරලා තියෙන්නේ. විසිතුරු කරන්නේ හිතෙන්. දැන් බලන්න මේ ගොඩ නැගිල්ල ලස්සනට හදලා තියෙනවා. ඒ හිතෙන් මේ බුදු පිළිමයක් තියලා තියෙන බුදු පිළිමේ හදලා තියෙන්නේ. ඒකේ තියලා තියෙන මේසේ මේ මල් වාස් එක මේ හැම එකම හිතින් හදන දේවල් නේ. ඇත්තටම යමක් විසිතුරු කරනවා නම් හැම දෙයක්ම විසිතුරු කරලා තියෙන්නේ හිතෙන්. ඒක නිසා හිත තමයි මේ විසිතුරු කරන කෙනා. බලන්න අපි වුණත් ලස්සනට අඳින්නේ. ඒ ඔක්කොම කරන්නේ හිතෙන්නේ. හිතෙන් බලන්නේ කරන්නේ හිතලානේ කරන්නේ ඔය හැම දෙයක්ම. ඒ විසිතුරු කර ගැනීම කියන කටයුත්ත කරනු ලබන්නේ හිතෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දවසක් අහපු විස්තරයක් ගැනත් මේක ඊළඟට සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සර දවසක් ස්වාමින් වහන්සේලාගෙන් ඇහුවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි මහණෙනි චරණ කියන චිත්‍රය දැකලා තිබේද කියලා. ඒ කාලේ තිබිලා තියෙනවා ලස්සන චිත්‍රයක්. ඒ ලස්සන චිත්‍රය ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ චරණ චිත්‍රය කියලා. ඉතින් හරීම ලස්සන චිත්‍රයක් කොහොම හරි චරණ කියන්නේ. ඒක තියෙන්නේ කරකවනකොට කතාවක් පෙන්නන චිත්‍රයක් ඒක. කරකවනකොට යම්කිසි කතාවක් පෙන්නනවා ඒ චිත්‍රයෙන්. අර ඉස්සර ඔබ කාටූන් දැකලා තියෙනවනේ. දැන් කාටූන් නම් ඉතින් කම්පියුටර් වලින් එහෙම බොහොම සරලව ලේසියෙන් හදලා තියෙනේවනේ. ඉස්සර කාටූන් හදලා තියෙන්නේ එහෙම නෙමෙයි. කාටූන් හදලා තියෙන්නේ දැන් අතක් උස්සගෙන ඉන්න අතක් පාත දානවා පෙන්වන්නේ නම් කොහොමද? ඉස්සලා උස්සගෙන ඉන්නවා හදනවා. ඊට පස්සේ දශමයක් පල්ලට කරලා හදනවා. ඊට පස්සේ ඊළඟ දශමයෙන් පල්ලට කරලා අඳිනවා. ඊට ආයෙ පල්ලට කරන් ඉන්නවා. ආයෙත් පල්ලට. කොහොම අඳිනවා 10ක් 20ක් 30ක් විතර චිත්‍ර අන්තිමට අත පල්ලට දාගෙන චිත්‍රේ. ඉතින් මේ චිත්‍ර ටික ඔක්කොම එකපාරම වේගෙන් පෙන්නනවා කැමරාවකින්. ඒතර බලන කෙනාට වෙන අත හොම් පල්ලට දැම්මා කියලා. නමුත් අර චිත්‍ර 20ක් විතර තමයි පෙන්වන්නේ. ඇවිදිනවා පෙන්වන්නෙත් එහෙම ඇවිදිනවා පෙන්වන්නේ එකම වගේ පාරක නම් යන චිත්‍රෙම ඇවිද්දවන්න පුළුවන් නේ. නැත්තම් ඒ ඇවිදිනකොට නැමෙනවා නම් නැමෙන එකත් එක චිත්‍ර ඇඳ තමයි ඒක පෙන්වන්නේ. නැකිටිනවා පෙන්වන්න වෙනම චිත්‍ර ගොඩාක් හඳින්න ඕනේ. ඉස්සර කාටුන් නිර්මාණය කළේ එහෙමයි. මෙන්න මේ චරණ චිත්‍රයත් ඒ වගේ. ඒ වගේ අර තිරයක් ඉස්සරහින් තියෙනවා. පිටුපසින් අර චිත්‍ර ඇඳලා තියෙනවා වේගෙන් පෙන්නනවා මිනිස්සුන්ට පේන්න ලොකු ආලෝකයක් දැල්වලා පෙන්නනවා. අද වගේ ටීවී තිබුණේ නැහැ නේ. තිරයකට යොමු කරලා මැෂින් එකකින් පෙන්නන ක්‍රමයක් තිබ්බේ නැහනේ. මිනිස්සු මේක පිටිපස්සේ ඉඳගෙන අර මේ චිත්‍රය පෙන්නනවා. දැන් චිත්‍රපටියක් බලනවා වගේම පේනවා අර තිරෙන් එළියේ ඉඳන් බලන කෙනාට හැබැයි චිත්‍ර වලින් පෙන්නන්නේ කාටුන් කතාවක් බලනවා වගේ. ඉතින් ඒ කාලේ මිනිස්සු හිතන්නේ මේක නම් පුදුම චිත්‍රයක් කියලා. දැන් ඉන්න ළමයින්ට නම් ටීවී එකවත් පුදුම චිත්‍රයක් කියලා හිතෙන්නේ නැහනේ. ඒ ඉතින් ඉපදෙනකොටම ටීවී එක දැක්කනේ. දැන් ළමයින්ට පුදුමයි කියලා හිතෙන ටීවී එකක් බලන්නේ නැති මිනිස්සෙක් එහෙම ඉන්නවනම් පුදුමයි නෙමෙයි මිනිස්සයා කියලා හිතෙයි. කම්පියුටරයක් එහෙම නැති මිනිස්සෙක් ඉන්නවනම් පුදුම මිනිස්සෙක් කියලා හිතෙයි. අන්න එහෙමනේ දැන් හිතෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ හරි පුදුමයි කියලා හිතුණා ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් ආව මහණෙනි චරණ චිත්‍රය දැක තිබේද? ස්වාමින් වහන්සේලා කිව්වා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි චරණ චිත්‍ර ඊටාම විසිතුරුයිනේ පුදුමයිනේ. චරණ චිත්‍රය කියන එක හරි පුදුමයි. ඔය චරණ චිත්‍රය විසිතුරු කරලා තියෙන හිතෙන් මහණෙනි. හිතලා තමයි ඇඳලා තියෙන අර කාටූන් චිත්‍රපටියක් ඇඳලා වගේ. දැන් කාටූන් හදන්න ලේසි පොඩි ළමයෙකුට උනත් හදන්න පුළුවන් පොඩ්ඩක් ඉගෙන ගත්තාම. නමුත් ඉස්සර නම් ඒක චිත්‍ර ශිල්පියෙක් විසින් කරන්න ඕනි වැඩක්. බොහොම අමාරු කටයුත්තක්. අන්න ඒ වගේ මේ චරණ චිත්‍රය මහණෙනි සිතින් විසිතුරු කරලා තියෙන එකක්. හොඳට හිමින් කල්පනා කරලා තියෙන එකක්. ඊළඟ උන්වහන්සේ දේශනා කළා
චරණ චිත්‍රය විසිතුරු කරලා තියෙන්නේ හිතෙන්නේ. එහෙනම් තේරුම් ගන්න ඕනි චරණ චිත්‍රයටත් වඩා හිතම විසිතුරුයි කියලා. ඇයි ඒ චිත්‍රය එච්චර විසිතුරු නම් එහෙම විසිතුරු චිත්‍රයක් හදන්න පුළුවන් කෙනාගේ හිත කොයිතරම් විසිතුරු වෙන්න ඇද්ද කියලා තේරුම් ගන්න ඕනේ. හිත ඊට වඩා විසිතුරුයි කියලා උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඊළඟට උන්වහන්සේ කියනවා මහණෙනි සතුන් ඉන්නව නොඑක් සතුන් ඉන්නව ලෝකේ සතුන්. මිනිස්සු කියන්නේ සත්තු විශේෂයක් නේ ඇත්තටම. මිනිස්සුયો කියන්නේත් එක සත්තු විශේෂ. එක එක සත්වයෝ ඉන්නවා. ප්‍රේතයෝ ඉන්නවා. නිරයේ ඉන්න සත්වයෝ ඉන්නවා. සතුන් ඉන්නවා ලෝකේ. මේ සතුන් අතර බුදුරජාන් වහන්සේ දේශනා කළා තිරිසන් සතුන් තමයි විචිත්‍රම සත්ව කොටස කියලා. ඒ කියන්නේ ලස්සනම සත්තු තමයි තිරිසන් සතුන්. බලන්න තිරිසන් සතුන්ගේ ලෝකය හිතා ගන්න බැරි තරම් ලස්සනයි නේ ඇත්තටම. තිරිසන් සතුන්ගේ ලෝකය හරීම ලස්සනයි. බලන්න කල්පනා කරලා තිරිසන් සතුන්ගේ ලෝකය ගැන අපි දැකලා තියෙනවා අස්වැයා. මුහුදෙත් ඉන්නවනේ අස්වැයෙක් මුහුදු අස්වැයා කියලා. චූටි මාළුවෙක් අස්වැයා වගේම. ගොඩබිමේ ඇවිදින අස්වැයෝය මුහුදේ පීනන අස්වැයෝය. ඊළඟට කල්පනා කරලා බලන්න සර්පයෝ ගොඩබිමෙත් ඉන්නවා මුහුදු සර්පයොත් ඉන්නවා. ඔය වගේ හරිම අමුතුයි. මේ මල් වලට වඩා ලස්සන සතුන් ඉන්නවා. මල් වගේ ඉන්න සතුන් ඉන්නවා මුහුදේ. අර ගල් මල් එහෙම ආශ්‍රිතව ඉන්න අමුතුම මල් වගේ සමහර අය. ඊළඟට වන්න ගස්වල ඉන්නවා දෙහි ගස්වල සමහර විට සමහර තනකොළ පෙත්තු අරගෙන ඉන්නවා දෙහි කොළේ වගේ යාලා. පෙනුම හොයාගන්නත් බෑ තනකොළ පෙත්තෙක් ඉන්නවද කියලා. ඒ ගහේ ඉන්නවා ඒ ගහට ගැලපෙන විදිහට හැදිච්ච අය. අන්න ඒ වගේ හරීම විසිතුරු සත්ව ලෝකයක් තිරිසන් සත්ව ලෝකය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ දේශනා කළ ඒක විසිතුරු වෙලා තියෙන්නේ කොහොමද? ඒ හිතින් විසිතුරු වෙලා තියෙන්නේ. එක පැත්තකින් අකුසල කර්ම කරලා තියෙනවා. ඉතින් අකුසල කර්ම බලෙන් තිරිසන් අපායේ ඉපදෙනවා. ලස්සන දේවල් වල ආසාවෙන් එහෙම පිංකම් එහෙම කරලා තියෙනවනේ සමහර අය. ඒ බලෙන් ඉතින් තිරිසන් අපායේ ඉපදෙන ලස්සන සත්තු වෙලා ඉපදෙනවා ඊට පස්සේ. පව්කට තමයි අපායට යන්නේ. මු සංසාරේ පිං කරලා තියෙන ලස්සන වෙලා ඉපදෙන ලස්සන ශරීරයක් ලැබෙන්න, ලස්සන ඇඳුම් ලැබෙන්න මිනිස්සු එහෙම හිතනවනේ ඉතින්. ආයුෂ ලැබෙන්න, ශරීර වර්ණය ලැබෙන්න, දීර්ඝායුෂ ලැබෙන්න, නිරෝගීකම ලැබෙන්න, ලස්සන ලැබෙන්න. ඔය ඉතින් ලස්සන නිසා ලස්සන ප්‍රාර්ථනා කර පින්කම් නිසා අර අකුසල කර්ම බලෙන් තිරිසන් අපායට ගියාමත් ලස්සන ශරීර ලැබෙන එක පාට ලස්සන ශරීර ලැබෙනවා. හැබැයි ඒ හිත ඒ රූපේ සම්පූර්ණයෙන්ම විසිතුරු වෙලා තියෙන රූපේ සම්පූර්ණයෙන්ම ලස්සන වෙලා තියෙන්නේ අර හිතින් කරපු දෙයක් මුල් කරගෙන හිතින් තමයි ඒකත් ලස්සන වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා තේරුම් ගන්න මහණෙනි තිරිසන් අපායටත් වඩා මේ හිත විසිතුරුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඊළඟට මේ හිත ගැන තව බොහෝම ලස්සනට විස්තර පැහැදිලි කරලා දීලා තියෙනවා. හිත ගැන ඇත්තටම අපි ලබන සතියේ වැඩසටහනේදී මීටත් වඩා විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අදට වැඩසටහන නිමාවට පත් කරනවා. අද දවසේ මේ හෝරාවක කාලය පුරාවට අපි එකතු වුණේ මේ පින්වත් හැමදෙනාම සද්ධර්ම සාගර සදහම් කතිකාව හා සමගයි. ලෞතුරු බුදුබණ ඊටාම පැහැදිලිව සරලව මෙලොව ජීවිතයට පරලොව ජීවිතයට මෙලොව ජීවිතයේ වගේම පරලොව ජීවිතයත් සුවපත් කරගන්නට මේ සසර විපතින් ගැලවෙන මඟ පෙන්වන දෙන මේ උතුම් සදහම් කතිකාව සමග අපේ පින්වත් සියලු දෙනාම
අද දවසේ එකතු වුණා. ඒ සඳහා අපට අනුශාසනා කරන්නට මේ උතුම් සදහම් කතිකාව සඳහා වැඩමවා වදාළ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර සද්ධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය අවසරයි අපගේ පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේට පින්වත් හැම දෙනා වෙනුවෙන්ම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබනවා. පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතට දායකත්වයේ දරන්නට යෙදුනේ 173 සී මාලිගා ගොඩැල්ල මුල්ලේරියාවෙහි පදිංචි මංගලිකා සිල්වා මෑණියන් ප්‍රධාන පවුලේ පින්වත් හැම දෙනා විසින්ම ඒ පින්වත් හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද කරන්නට අපගේ පූජනීය ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කොට සිටිනවා. පින්වත් හැම දෙනාටමත් උතුම් තුනුරුවන් සරණයි. අද ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම දානමය පින්කමේ දායකත්වය 173 සී මාලිගා ගොඩැල්ල මුල්ලේරියාව ලිපිනයෙහි පදිංචි මල්ලිකා සිල්වා මහත්මිය ප්‍රධාන පවුලේ ඥාති පිරිස බලාපොරොත්තු වෙනවා වසර 34කට පෙර අභාව ප්‍රාප්ත වූ ආර් සිරිල් සිල්වා පියතුමාණන්ට වසර 9කට පෙර අභාව ප්‍රාප්ත වූ එල්.ඩී. සිලී ජොසපින් ආදරණීය මෑණියන්ට මසකට පෙර අභාව ප්‍රාප්ත වූ එම්.ඒ.ඩී. ප්‍රැටික්ස් උපාලි හේරත් කියන මේ සත්පුරුෂයන්ට ඒ වගේම එල්.ඩී. හෙන්ද්‍රික් කප්පුහාමි මුත්තනුවන්ට W. සිසිලියානෝනා මිත්තනියට ලලිත් සායක්කාර මහත්මාණන්ට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් දෙන්න. ඒ හැම දෙනාට මේ කාන්ත කොට මේ මහා පින්පෙත් දැනේවා, පෙනේවා, ලැබේවා, අනුමෝදන් වෙත්වා. එයාගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, මුළු සංසාර ගමනම සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන් සෙත් පතනම ආශිර්වාද කරනවා 173 ශ්‍රී මාලිගා ගොඩැල්ල මුල්ලේරියාව ලිපිනයෙහි මල්ලිකා සිල්වා මහත්මිය ප්‍රධාන පවුලේ හැම දෙනාටමත් ඥාතීන්ටත් විශේෂයෙන් මල්ලිකා සිල්වා මහත්මියගේ අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ දුරු වීමට සෙත් පතනවා. පැමිණි නොපැමිණි සියලු ඥාති සමූහයාට සෙත් පතනවා. වැඩසටහන මෙහෙවන ලද ගෞරවනීය ස්වාමින් වහන්සේලාට සෙත් පතනවා. බෞද්ධ ආමාත්‍ය ජාලයෙහි අධ්‍යක්ෂ කති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කාර්ය මණ්ඩලයට සෙත් පතනවා. ඒ සෑම දෙනාම මේ පින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන දහාන්නෙන් වැඩෙත්වා, අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂස්වා කටවහ දෝෂ පුරාණ කර්ම විපාක අනවින කොඩවිනේ රාෂ්ටක නින්දා අපහාස මේ සියල්ල දුරු වේවා. ඒ වගේම සසර ගමනේදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකදීම කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. උතුම් සද්ධර්ම ශ්‍රවණය ලැබේවා. යෝනිසෝ මනසිකාරය පිහිටත්වා ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නට ලැබේවා. ඒ වගේම
ඊ타ම ඉක්මන් ජීවිතේ අනන්ත බුදු පසේ බුදු අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා නිවිසනසේ පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමෘත මහා නිර්වාණ ප්‍රතිලාභයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍ර මතු බුදු වෙන මහ බෝධිසත්වයන් ඇතුළු සදෙව් ලෝකවාසී දෙවියන්ටත් සියලු බ්‍රහ්ම රාජයන්ටත් ආර්ය සුමන සමන් දෙවියන්ට ශාසන භාරධාරී ශ්‍රීමත් විෂ්ණු දෙවියන්ට පලාත භාර විභීෂණ දෙවියන්ට රුහුණට අධිපති කතරගම දෙවියන්ට වන්නිහත් පත්තුවට අධිපති අය්‍යනායක දෙවියන්ටත් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ට ගම්බාර දෙවියන් සරස්වති මෑණියන් පත්තිනි මෑණියන් අපේ ජීවිත නිරන්තරයෙන්ම රැකගන්න සියලු ආරක්ෂක දෙවි දේවතාවන්ටත් මේ පින් පෙත්තත්පත් වේවා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් යසයිසුරු වර්ධනය වේවා. දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව නිරතුරුවම ලබා දෙත්වා. දෙවියෝ දමා නිමනින් සැනසීම ලබත්වා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාට මුතුම් තෙරුවන් සරණ ලැබේවා. සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල්දියෙන් සුවපත්